Microsoft Certified Windows Server Hybrid Administrator Associate. ඉතින් Hybrid Administrator Associate කියන course එකක් එන්න ප්‍රධාන හේතුව තමයි දරුවෝ අපිට දැන් Microsoft එකෙන් අපි කතා කරොත් environment ගැන කතා කරනකොට on premises සහ cloud කියලා environment දෙකක් ගැන කතා කරනවා. එතකොට අපි cloud කියලා කියන on premises කියලා environment කියලා කියන්නේ අපේ control එකේ තියෙන අපේ resources වලට අපිත් එක්ක match කරන්න පුළුවන් නැත්නම් ලොකු operational cost එකක් කියන්නේ නැති environment එකට අපි කියනවා on premises environment එකක් කියලා. ඒ කියන්නේ අපේ company එකේ තියෙන server එකක් වෙන්න පුළුවන්, domain control එකක් නැත්නම් file server එකක්, WSS එකක්, ඔය තියෙන servers ඔක්කොටම අපි common ගත්තොත් අපි කියනවා on premises server segment එකක් කියලා. right? එතකොට cloud environment එකක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපි නෙමෙයි manage කරන්නේ. මේක manage කරන්නේ වෙන vendor කෙනෙක්. ඒක Microsoft ලා වෙන්න පුළුවන්, Amazon ලා වෙන්න පුළුවන්, Google ලා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ manage කරන system එකක්. එතකොට Google එකේ හරි Amazon එකේ හරි Microsoft ලගේ හරි ඒගොල්ලන්ගේ servers වල තමයි WSS එකක් හරි AD එකක් හරි ඒගොල්ලෝ manage කරනවා. ඒගොල්ලෝ අපිට service එකක් provide කරනවා. හොඳම උදාහරණය තමයි Office 365 නැත්නම් email solutions. එතකොට ඕගොල්ලෝ පාවිච්චි කරන Hotmail කියන නැත්නම් Gmail කියන එක මේ ඔක්කොම ඕගොල්ලන්ගේ server segment එකේ නෙවෙයි තියෙන්නේ. එහෙනම් ඕගොල්ලන්ට අතපත ගාලා control කරන්න පුළුවන් environment එකක් නෙවෙයි. ඒතර ඒ වගේ environment එකකට අපි කියනවා මොකද? Cloud environment එකක් කියලා. right? ඒතර ඒ cloud environment එක දැන් Gmail ගත්තොත් එක source එකක්. Hotmail ගත්තොත් එක source එකක්. දැන් මම මෙහෙම කතා කරොත් ගොඩක් companies වල email තියෙන cloud එකේ ඔයගලගේ domain control එකේ තියෙන on premises servers වල. දැන් මම අපෝ කියන්නේ මොකද්ද මේ on premises කියන්නේ මොකද්ද මේ cloud කියන්නේ කියලා. හරි? එතකොට මම අපෝ පාරක්කොත් ඔය WSS servers ටික domain controllers ටික ඔය කියන servers ටික ඔක්කොම තියෙන්නේ on premises environment එකේ. ඒක cloud environment එකේ තමයි ඔයගලගේ email servers file servers ටික ඔක්කොම run වෙන්නේ. එතකොට ඔන්න ඔය දෙක මැද්දට අවශ්‍ය වෙනවා ඔය දෙක connect වෙන string එකක්. right? ඒ වගේම ඉස්සරහට engineer කෙනෙක් එනකොට එයාට කවදාකවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එයාට on premises විතරක් network එකක් handle කරන level එකක්. අපි බලාපොරොත්තු වෙන්නේ ඒන කෙනාට සම්පූර්ණම knowledge එකක් තියෙයි කියලා මොන පැත්තෙන්ද? server on premises environment සහ server cloud environment කියන දෙකම. ඉතින් අන්න ඒකෙන් හින්දායි Microsoft ලා testing දෙක තුනක් කළා. මීට කලින් Microsoft ලාගේ දැම්මා WS01, 02, 03 කියලා exams වලක තුනක්. ඒකේ තනිකරම on premises පැත්ත විතරයි. ඒක 100%ක් success වුණේ නැහැ. right? ඒකින්ද ඒගොල්ලන්ගේ exams මුකුත් දැම්මේ නැහැ ඒකට. right? exams ඔක්කොම නවත්තලා ඒගොල්ලන් තනිකර cloud technologies ටිකක් ගෙනාවා. MD100, MD101, MS100, MS101, MS500 ඒ වගේ වෙනම series ටිකක්. AZ900, AZ104 කියලා වෙනම series. ඒ ටික cloud විතරයි. එතකොට මොනම තැනකදීවත් ළමයෙක්ට measure කරන්න knowledge එක measure කරන්න තැනක් තිබුණේ නැහැ. ඒ ළමයට on premises සහ cloud දෙකම පුළුවන් කියන තැනකදී. එතන මේ course එකේදී අපි කතා කරන්නේ Microsoft Certified Windows Server. Windows Server කියන පැත්ත අපි කතා කරනවා. ඊට පස්සේ hybrid කියන කැලක් කතා කරනවා. Windows Server සහ hybrid. right? අපි මේක වචන අපි කොටස් දෙකකට කඩාගත්තොත් මෙතනදී දැන් මම මෙතන ගත්තොත් දරුවෝ මෙතන ගත්තොත් Windows Server කියන segment එක මෙතනින් හම්බ වෙනවා. එතකොට මෙතනදී අපිට කියන්න පුළුවන් Windows Server on prem කියලා. එතකොට Windows Server අපිට cloud කියලා ගන්නත් පුළුවන්. එතකොට on premises සහ cloud කියන environment දෙකම. එතකොට hybrid කියන එකයි අපේ main මූලික දේ වෙන්නේ. අපි on premises server එකක් තියෙනවා, cloud server එකක් තියෙනවා. මේ දෙකේ connection එකක්. අපි ගමු domain controller කියලා. මේ තියෙන domain controller උඩ තියෙන අපේ exchange server එකක්. exchange කියලා කියන්නේ email server එකක්. එතකොට මෙන්න මේ දෙක අපි කතා කරන එකට අපි කියනවා hybrid environment එකක් කියලා. හරි? ඔන්න ඔය මේ කියන on prem කියන network solution එකයි මේ කියන cloud solution එකයි. ඒතර මේ class එකේදී අපි කොහොමද on premises domain controller config කරන්නේ? ඒ වගේම අපි කොහොමද cloud එකේ domain controller config කරන්නේ? right? අපි කොහොමද on premises server එකක් දාන්න monitor කරන්නේ? අපි කොහොමද cloud එකේ server එකක් monitor කරන්නේ? අපි කොහොමද on premises තියෙන server එකක් සම්පූර්ණයෙන්ම cloud එකට ගෙනියන්න විතරක් නෙවෙයි. on premises server එක තියෙද්දිම ඒ users credentials වලින් අපි කොහොමද මේ cloud එකේ තියෙන දේවල් පාවිච්චි කරන්නේ කියන එක. මම සරලම උදාහරණයක් කියන්න දරුවෝ මෙන්න වගේ මං ගාව තියෙන domain controller on premises environment එකේ. මං ගාව තියෙන email server එකක් ඒකේ තියෙන Azure වල. right? එතන මම user කෙනෙක් හදනවා ගයන් කියලා gayan@nextgencampus.lk කියන domain එකේ. එතකොට මේ domain එකේ ඉන්න user කෙනෙක්ටම නේද මෙතන තියෙන Azure එකත් enable වෙන්නේ. ඒ කියන්නේ email එකත් enable වෙන්නේ. එතකොට මට ඇත්තටම on premises account එකකුත් හදලා cloud එකේ account එකක් හදන්න ඕනමද? නෑ.
එහෙනම් මට පුළුවන් මේ හදපු user identity එක cloud එකට sync කරලා මෙතනින් user ගේ manage attributes ඔක්කොම manage කරනවා user name password හැමදේම manage කරනවා. එතකොට අපිට පුළුවන් cloud එක පැත්තෙන් email facility එක විතරක් දෙන්න. අන්න අපි පාවිච්චි කරා මොකද? hybrid technology එක. ඒ කියන්නේ on premises domain control එක email එකේ තියෙන cloud එකේ පල්ලෙහා on premises වලින් තමයි යාගේ email එකේ username password යාගේ attributes හැමදේම control වෙන්නේ. හැබැයි එයාට අදාළ කරන email එක තියෙන්නේ cloud solutions වල. ඉතින් ඔන්න ඔයකට අපි කියනවා hybrid කියලා. එතකොට Windows Server on premises සහ Windows Server hybrid ඒ වගේම cloud technology කියන ඔන්න ඔය තුනම administrator කරන associate level එකකින් associate කියන්නේ engineer level එක නෙවෙයි associate level එකකින් ඔයාට හදපු course එක තමයි මේ තියෙන course එක Microsoft certified Windows Server hybrid administrator associate කියන එක. එතකොට ඒකට ඔයා fulfill කරන්න ඔයාට exams දෙකක් එනවා AZ 800 and AZ 801 කියන එක. AZ කියන සාමාන්‍යයෙන් code එක හම්බෙන්නේ Azure කියන series එකට. right? එතකොට මේකත් AZ level එකෙන් දාලා තියෙන්නේ administration Azure කියන level එකට තමයි මේක දාලා තියෙන්නේ. එතකොට මේ දෙකම complete කරාට පස්සේ තමයි ඔයාට Microsoft certified Windows Server hybrid administrator associate කියන එක එන්නේ. එතකොට ඒකේ පළවෙනි මේ course එක පැය 40ක වගේ කාලෙකොත් මේ course එක පැය 40ක වගේ කාලයක් සම්පූර්ණ course එක පැය 80ක වගේ කාලයක් අපිට continue කරන්න වෙනවා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් අපිට මේකට සාමාන්‍යයෙන් කිව්වාගේ මේ පටන් ගත්තත් අපි මේ ඔක්තෝබර් මැද හරියනේ. නොවැම්බර් දෙසැම්බර් ජනවාරි වගේ එනකොට ඔයගලන්ගේ exams ඔක්කොම ඇවිල්ලා exam එක stable වෙලා පාට ජනවාරි වෙනකොට ඔයගලන්ට exams ලියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒතකොට AZ 800 එක අපි එනකොට සම්පූර්ණයෙන් complete කරලා ඉවරයි. හරි. එතකොට අපි මේ syllabus එක ගැන අපි හිමින්සරේ කතා කරමු. general කතා කරොත්. එතකොට මෙන්න මේ දෙක තමයි ඔයගලන්ගේ target courses දෙක වෙන්නේ. එතකොට ඇයි මේ professional certificate එකේ වටිනාකම? වැදගත්ම දේ. පුතේ අපි company එකක් ගත්තම ඕගලන්ට ඕන තැනකින් diploma certificate ගෙනියන්න පුළුවන්. ඕන තැනකින් ඕගලන්ට මේ මොකද certificates ගෙනියන්න පුළුවන්. අපි තුමු මොකක් හරි නුවර හරි කොළඹ හරි අනුරාධපුර හරි කොහේ හරි තැනක කවුරු හරි ඉන්ස්ටිටියුට් එකක් දාලා ඉන්ස්ටිටියුට් එකෙන් certificate එකක් දෙනවා diploma in network engineering කියලා. right? එතකොට එතන ඉන්න lecture එකේ role එක අනුව ඔයාගේ diploma in network engineering කියන එක limit වෙනවා. network administrator හරි මොකක් හරි course එකේ knowledge එක limit වෙනවා. එතන ගොඩාක් advanced කෙනෙක් આવොත් ඔයාගේ අර diploma එකට දෙන්න value එක ගොඩක් වැඩි වෙයි. සාමාන්‍යයෙන් අපි තුන් සාමාන්‍ය කෙනෙක් આવොත් ඒ diploma එකට දෙන්න value එක ගොඩක් අඩු වෙයි. ඒකට හරි syllabus එකක් කියලා අපිට define කරන්න බෑ. මේකම අපි උගන්වන්න ඕනේ කියලා define කරන්න බෑ. ඒක ආයතනෙන් ආයතනට වෙනස් වෙනවා. අපි ලංකාවේ තියෙන ප්‍රධාන ආයතන 10ක් ගත්තොත් ප්‍රධාන ආයතන 10 එකම syllabus එකක් අපි උගන්වනවා කියලා නීතියක් නැහැ. දැන් අපි ඉස්කෝලේ එක ගත්තොත් ඉස්කෝලේ 10 syllabus එක කොහෙත් එකයි. ඒතර එකම තැනකින් පේපර් එක. ඒතර අපි දන්නවා ශිෂ්‍ය ඕල් පාස් කියලා කියන්නේ මේ ඒ කෙනාගේ knowledge එක ඕල් පාස් හැම කෙනාගේම එක හා සමාන knowledge එකක් තියෙනවා. හැබැයි මේකෙදි අපිට එහෙම ඒ කියන්නේ diploma in network engineering නැත්නම් diploma in hardware diploma in software engineering නැත්නම් high national diploma එකක් හරි මොකක් හරි ගත්තොත් ඒකේ content එක මත තමයි අපි හැමතිස්සෙම depend වෙන්නේ. එතකොට අපි අහන්නේ certificate එකට එහා පැත්තේ ඔයාට මේ දේවල් කරලා තියෙනවද? ඔයාගේ මේ transcript එක මට දෙන්න. ඒ transcript එකත් එක තමයි මේ හැමදේම depend වෙන්නේ. හැබැයි මේ Microsoft certified නැත්නම් Cisco certified Juniper certified නැත්නම් ඔය කියන ඒ අදාළ ආයතනයේ vendor certified certification එකක් එන්නේ. ඒක එන්නේ world wide standardization එකක් ගේන්න. මොකද්ද මේ standardization එක? උදාහරණයක් ගත්තොත් Microsoft එකෙන් කියනවා right අපි course එකක් deploy කරනවා. course එකේ නම Microsoft certified Windows Server hybrid administrator associate. මේකට පැය 80ක සම්පූර්ණ course content එකක් තියෙනවා. ඒකේ AZ 800 කියලා එක module එකක් තියෙනවා. AZ 801 කියලා module එකක් තියෙනවා. ඔයා AZ 800 කරාට පස්සේ ඔයාට exam එකක් තියෙනවා. ඔයා AZ 801 කරාට පස්සේ exam එකක් තියෙනවා. ඒ දෙකම ඔයා complete නම් අපි ඔයාට title එකක් දෙනවා. මොකක්ද title එක? Microsoft certified Windows Server hybrid administrator associate කියලා. එතකොට company එකට ඔයා interview යනකොට company එකට ඔයා මේක ගිහිලා දෙනකොට right company ආපහු අහන දෙයක් නෑ content එක interview කරන කෙනාට තියෙන්නේ අර මේ uncommon syllabus එකක් නෙවෙයි common syllabus එකක්. right අර වගේ නුවර කොළඹ මහරගම තැන් වලින් ආපු syllabus නෙවෙයි මේක world wide standard syllabus එකක් තියෙන්නේ. ඒ syllabus එකේ තියෙනවා AZ 800 එකට අපි මෙන්න මේ ටික cover කරනවා. AZ 801 එකට මේ ටික cover කරනවා. එහෙනම් මේ දරුවා නැත්තම් මේ ළමයා මේ දෙකම complete කරනවා කියලා කියන්නේ ඒ දෙක මොකද්ද
ඒ ළමයට ඒ Microsoft certified Windows Server hybrid administrator associate කියන එක එයා achieve කියන එක. ඒතර companies වලින් requirement එකක් තියෙනවා. පුතේ ඔයගොල්ලෝ දන්නවා ඇති compliance කියලා. compliance කියලා කියන්නේ මధుර කොයිල් වලටත් තියෙන්නේ. ඒ වගේ compliances. right? අපි කියන audit compliance කියලා කියන්නේ ඒ company එක ඇවිල්ලා කරනවා right ඔයගොල්ලෝ මේක වටේට ගේට්ටුවක් දාන්න. right? තාප්පයක් ගහලා ගේට්ටුවක් දාන්න අපි audit එකෙන් requirement එකක් දෙන්නම් outdoor වලට ලකුණු එකක්. ඇතුළට යනකොට fingerprint system එකක් හයි ගන්න අපි තව ලකුණක් දෙනවා. ඇතුළට ගියාට පස්සේ හැමතිස්සෙම වාගේ ID එක දාගෙන ඉන්න ඔයාලට තව ලකුණක් දෙනවා. ඔයා ප්‍රොෆයිල් 8 එකක් ඇඳන් ඉන්න ඔයගොල්ලන් අඳින දේවල් ටික පිළිවෙලට අඳින්න ඔෆිෂියල් එකට හරි මොනවා හරි ඒකට අපි හරියට දෙන්න ලකුණක් වෙනම දෙනවා. right? අපි ටයි එක දාගෙන ෂර්ට් එක ඇඳගෙන මොනවක් හරි කරලා ඇඳන් ඉන්න රයිට් එකට ලකුණයි. right? ඒ වගේ එක එක compliances තියෙනවා. HR compliances වෙනම, marketing compliances වෙනම ඒ වගේ. එතන මේ companies වල තියෙනදරුව මේ servers බලා ගන්නත් වෙනම compliance එකක්. මේ server බලා ගන්න කෙනාට Microsoft certified Windows Server hybrid administrator associate මේ course එක complete කරලා තියෙන්න ඕනේ. එතකොට ඔයගලන් job එකකට යනකොට ඔන්න ලොකු chance එකක් එනවා. මොකක්ද හම්බෙන්නේ chance එක? ඔයාට ඔය certificate එක තියෙනවා නම් ඔයා නිකන් අර degree එකක් certificate එකක් අරන් යනවා වගේ නෙවෙයි. ඔයා ඒක compliance එක achieve කරලා යන්නේ. එතකොට company එකට තව extra effect එකක් යන්නේ නැහැ. ඔයගලන්ට මේක low cost හම්බුනාට පුතේ මේ course එකේ එක course එකක් විතර සාමාන්‍යයෙන් යනවා 45000 විතර. මේක චාමර්ස් අපි කට්ටිය එකතුලා අපි පොඩ්ඩක් පුළුවන් දෙන්න පුළුවන් උපරිම අඩුවට අපි මේක කරන්නේ. එතකොට මේකේ සිංගල් කෝස් එකක් ඔයාලා බලන්න net එකේ සර්ච් කරලා සමහරකට වීඩියෝ ට්‍රේනින්ග් එකක් විතරක් කරන සාමාන්‍යයෙන් මේ කෝස් එකක් රුපියල් 60000ක් 80000ක් විතර ලංකාවේ කරොත් 45000ක් විතර without lab එකත් එකවට කරන්න වෙන්නේ. lab එක වෙනම 16000 විතර එක කෝස් එකක් සාමාන්‍යයෙන් 80000ක් විතර එක මොඩියුල් එකක්. lab එක සහ ට්‍රේනින්ග් අදාළ exams කියන ඔක්කොම මොඩියුල්ස් ටිකට. ඔයාලට 120ක් විතරයි මේ දෙකට. right? එතකොට මෙතනදී අපි මේ මොඩියුල්ස් දෙකම කම්ප්ලීට් කරනවා. එක මොඩියුල් එකකට අපිට මාසෙකමාරක් දෙකකට කිට් වෙන කාලයක් යනවා. මොකද මේකේ සිලබස් එක ගොඩක් ඩීප්. සමහරට අපිට ඊට පුංචි කාලයක් යන්න පුළුවන්. ඒත් ක්ලාස් එක ස්ටාර්ට් කරන ටයිම් එක වෙන්නේ අපි හැමදාම 7ට ක්ලාස් එක ඉවර කරන ටයිම් එක එන්නේ ජෙනරලි 10ට. හැබැයි 10 මාර පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. සමහරක් විට පොඩ්ඩක් අඩු වෙන්නත් පුළුවන්. බහුතරය වෙන්නේ ඕගලන් දැන් ලැබ්ස් එක කරන් යනකොට මේක ටයිම් එක 10 මාර 10:45 විතර වෙනවා. right? එතකොට අපි පටන් ගන්නවා next week එකේ AZ 800 කියන එක අපි චුට්ටක් go through කරමු මොනවද මේකේ තියෙන syllabus එක කියලා. right මේ තියෙන මම ඔයගලන්ට කිව්වා වගේ Microsoft certified Windows Server hybrid administrator associate මේ course එක ඒගොල්ලෝ කියලා තිනවා. එතකොට මෙන්න මේ course එකේදී මේගොල්ලෝ කියලා තිනවා මෙන්න මේ වගේ දෙයක්. the role Azure administrators, enterprise architect, Microsoft 365 and network engineers ඒ වගේ මේ target audience එක right Windows Server administrator environment එක මේ කියන හැමෝටම මේ common ඒ වගේම තමයි පුතේ මෙතන දාලා තියෙනවා ඔයාලට සම්පූර්ණ syllabus එකක් right මේ syllabus එකේ මෙතනදී අපි කතා කරනවා Windows Server core workload එක ඒ වගේම on premises environment එක hybrid cloud technology එක right ඊට පස්සේ networking පැත්ත cloud storage පැත්ත right ඊට පස්සේ Windows admin center එක PowerShell පැත්ත Azure Arc infrastructure virtual machines පැත්ත ඊට පස්සේ Azure security center Azure migration එක Azure monitoring පැත්ත right මේ general මෙයා exam එකේදී මේ Microsoft certified Windows Server hybrid associate කියන මෙන්න මේක යටතේ මෙයා කතා කරනවා. ඒ වගේම විශේෂයෙන් මෙයා දාලා තිනවා note එකක් දාලා තිනවා this certification will be available in December 2021. එතකොට December වෙනකොට දරුවෝ අපි ටාගට් කරනවා වාගේ AZ 800 කියන එක අපි ඉවර කරන්න. right? එතකොට ඕගොල්ලෝ තමයි first batch එක වෙන්නේ මේක කරනවා. right? එතකොට මේකේ job role එක අපි මේක කරාට පස්සේ administrator, identity and access administrator, information protection administrator, network engineer, security engineer, support engineer, technology manager ඔය කියන job roles වලට අපි ටාගට් කරන්නේ. මේක අපි A level එකට ගෙනියන්න try කරනවා. ඒ වගේම තමයි මේක achieve කරන්න ඔයාට exams දෙකක් ඕනේ AZ 800 and AZ 801. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් මේකට අදාළ කරන links ටික ඔයගලන්ට චාමර්ස් දාපු leaflet එකට අදාළ කරන එකේ හැමදේම දාලා ඇති. right? ඒ වගේම මේ තියෙන exams එක ගැන කතා කරොත් අපි මේ exam එක සාමාන්‍යයෙන් වෙන දරුවෝ $160ක්. right? එතකොට මේ ලංකාව ඒෂියන් කන්ට්‍රි එකක් හින්දා නැත්නම් අපි ඩෙවලොපින් කන්ට්‍රි එකක් හින්දා අපිට $80ට
exam එක ගන්න පුළුවන්. එතකොට DORASV exam එක ඔයාට අපේ Microsoft අපි partner කෙනෙක් හින්දා MPN කෙනෙක් Microsoft partner network එකේ කෙනෙක් හින්දා Nexion campus එක ඔයාට තව 50ක discount එකක් හම්බ වෙනවා. $40ක් වගේ වෙනකොට තමයි ඔයාට exam එකක් කරන්න දෙන්නේ. එතකොට මේක අපි තියෙන exam එකක් නෙවෙයි. මේක තියෙන්නේ Microsoft එකෙන්. ප්‍රශ්න 40ත් ප්‍රශ්න 60ත් කරපමණක් එනවා. ගොඩක් වෙලාවට ඒකට අපි rehearsal ප්‍රශ්න ටික අපි අනිවාර්යෙන් දෙනවා. ඒ ටිකත් එක්ක ඔයාලට exam එක පාස් වෙන එක මෙච්චර කාලෙට අපි ළමයි ෆේල් වෙලා නැහැ. ඉතින් ෆේල් එක නැතියි කියලා අපි විශ්වාස කරන මේකේ. එතකොට මේකෙත් ඒ වගේමයි 160යි අපේ ලංකාව සිලෙක්ට් කරනකොට 80යි. ඒකෙන් ඔයාලට $40 එතන ඔයාලට 80ක exam fee එකක් යනවා. 10000ක් වගේ courses දෙක. මේ exams දෙකම 1 and 2 complete කරාට පස්සේ ඔයාලට කෙලින්ම මෙන්න මේ certification එක. ඒතර ඔයාලට ඔක්කොම certificates තුනක් ඔයාලට හම්බ වෙනවා Microsoft එකෙන්. මේක හම්බ වෙන්නේ දරුවෝ transcript එකකුත් එක්ක. මොකද transcript එක කියලා කියන්නේ Microsoft එකේ exams කරනකොට අද හිට කරලා නවත්තන එකක් නෙවෙයි. මේක දිගට දිගටම continue කරගෙන යනවා exams කියන එක. එතකොට මේ exams වලට Microsoft ලා කියන certificate එකට අමතරව transcript එකක් generate කරනවා ඔයා කරන certificate එකට. right? ඔයා මෙන්න මේක කරලා තියෙනවා. මෙන්න මේක කරලා තියෙනවා කියලා transcript එකක්. right? ඒ transcript එක වැඩි වෙන්න තමයි ඕගලන්ට සෑහෙන කම්පැනිස් වලින් ඔයාලට හම්බ වෙන්නේ. මම ඔයගලන්ට transcript එක පෙන්නන්නම්. right. මම පුංචි වෙලා දෙන දරුවෝ. right? එතකොට transcript එක සාමාන්‍යයෙන් ඔයගලන්ට මෙන්න මේ වගේ එකක transcript ID කියලා වට ID එකක් හම්බ වෙනවා. ID කැටින් ඔයා එක exam එකක් 1 2 මේකත් එක exam 3යි. right. ඒ වගේ 4 5 වුම් කියලා දිගටම exams ටික ඔයාලට add වෙවි යනවා. right. ඔකට අපි කියනවා transcript එකක් කියලා. ඒක online තමයි බලන් තියෙන්නේ. ඒතර companies වලිනුත් ඉස්සරහට ඉල්ලනවා වගේ transcript එකක්. right. දෙන්න. මගේ පරණ එකක් තියෙනවා මම ඒක පෙන්නනවා 2016 න් අන්තිමට ඉවර කරපු එක. right. මෙන්න මේ වගේ ඔයාලට ID එකකුත් එක්ක ඔයාලට හම්බ වෙන දරුවෝ මේ වගේ last activity මම මේ මගේ පරණ එකක් අලුත් එක මට හොයාගන්න බැරි වුණා. right. එතකොට මෙන්න මේ වගේ කරපු exams ටිකත් එක්කම ඔයාගේ achievement එක ඔයාගේ exam එක මොකද්ද කරපු දේවල් මොනවද කියලා මෙන්න මේ වගේ යටින් ඔන්න වගේ හම්බ වෙනවා. right. right. එතකොට මෙන්න මේකට ලොකු validity එකක් තියෙනවා දරුවෝ. right. ඒතර මේකට companies වලින් කියනවා ඔයා එනකොට ඔයාට transcript එක අරන් එන්න කියලා. certificate එක සහ transcript එක. එතකොට ඒගොල්ලෝ දන්නවා ඔයා මෙන්න මේ certificate එක කරා ඔයාට මෙන්න මේ જાති knowledge එකක් තියෙනවා. ඔයාට දැන් මතක නැති වුණාට net එකෙන් search කරලා හරි ඔයාට හොයාගන්න පුළුවන්. නැත්නම් ඉගෙන ගන්න පුළුවන් කියලා. right. හරි. එතකොට ඕගලන්ට ඔක්කොම exams දෙකක් තියෙනවා. ඒ exams දෙක කරාට පස්සේ ඔයාට හම්බ වෙන මොනවද? right. Microsoft certified Windows Server hybrid administrator associate කියන එක. ඒතර ඔයගලන්ට exam එකට $40ක් වගේ මුදලක් යන එක exam එකට exams දෙකක් තියෙනවා. ඒතර මේ දෙකට සල්ලි යන්නේ ඔයගලන්ට December and January වගේ time duration එකකට. right. එතකොට මේකදී අපි skill එක ගැන කතා කරමු. මම මෙතන කතා කරන්නේ නෑ දරුවෝ. මොකද මේක මම deeply explain කරලා දෙනවා ඊළඟ slides වලදී. හරි. එහෙනම් මම මෙතන ගියොත් මේ තින්නේ exam එක schedule කරන්න ගියාම ඒ exam එකේ ශ්‍රී ලංකා කියලා select කරාට පස්සේ ඔයාට $80ට එන්නේ. again Nexion campus එකට ගියාම ඔයාලට $40ට තමයි ආගේ exam එක කරන්න හට පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන මේ PDF එක මම ඔයාලට දාන්න මේ syllabus එකේදී මොනවද කතා කරන්න කියලා. right. ඒ වගේම 801 එකත් මම ඔයාලට එකින් එක go through කරන්න දරුවෝ. 800 එකේ මොනවද අපි කතා කරන්නේ කියලා PDF එකක් මාර්ගේ මම මේ group එකට ඔයගොල්ලන්ගේ දාන්න. මම හිතන්නේ පේනවා ඇති ඔයගලන්ට. right. මෙතනදී බලන්න මුලින්ම කතා කරනවා deploy and manage
Active Directory domain services. Right? කොහොමද domain එකක් අපි install කරන්න කියලා. Right? ඒක total syllabus එකෙන් 135 විතර ටිකක් අපි කතා කරනවා එතන. ඒකට ඉතින් කතා කරනවා කොහොමද අපි deploy කරන්නේ domain එකක් and manage කරන්නේ කොහොමද on premises environment එකේ. මෙතන බලන්න ඒක on premises environment එකක්. තේරුණාද? right? ඊට පස්සේ I deployment domain controllers in Azure. Deploying and manage domain controllers in Azure. දැන් Azure එකේ කොහොමද domain එකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි. on premises උත් කතා කරනවා ඔන්න අපි cloud එකෙත් කතා කරනවා. right? ඊට පස්සේ deploying read only domain controllers මේක අවශ්‍යම concept එකක් නේ but අපි කතා කරනවා. on premises environment එකේ. troubleshoot and flexible single master operation server roles. මොකද මේ master operation server roles කියලා කියන්නේ? වාගේ කම්පියුටර් එකක් ගත්තම domain controller එකක් ගත්තම අපි මුළු කම්පැනි එකම එක domain එකකින් අපිට manage කරන්න බෑ. ඒතකොට domain controllers එකකට වඩා වැඩි ප්‍රමාණයක් එන්න ඕනේ. ඒතර හදිසියක ඔයාට අපි හිතමු උදාහරණයකට අපි class එක අපි domain controllers දෙකක් තියෙනවා. users දෙන්නෙක් එකම වෙලාවේ එකම මොහොතේ domain controllers DC1 and DC2 කියලා දෙකක් තියෙනවා. DC1 එකට charmer side log වෙනවා DC2 එකට මම log වෙනවා. එකම වෙලාවේ මම ගායන් කියලා account එකක් හදන්න යනවා. හදන්න ගියාම මේ දෙක එකම තප්පරයක් ඇතුළත හදන ගත්තොත් මේක අනිවාර්යෙන් දෙකක් හැදෙන්න ඕනේ. හැබැයි මෙතනදී මේ flexible single master operation role කියන role වලින් මොනවද කියන්නේ? එයා කරන්නේ මේ දෙකම එකක් කරලා තියන් ඉන්නවා. කවුරු හරි කෙනෙක් හදන්න යනකොට primary key එකක් එක්කෙනෙක්ට දීලා ගායන් කෙනෙක් හැදුනට පස්සේ ඒ වලම block කරනවා වගේ unit එක. ඒතර වෙන කෙනෙක්ට ගායන් කියලා හදන්න බෑ. අන්න ඒ වගේ roles පහක් තියෙනවා. infrastructure master, readful master, schema master, primary domain control emulator, right? ඒ වගේ roles පහක් තියෙනවා. ඒ roles පහ තියෙන කෙනාට අපි කියනවා primary domain controller කියලා. ඔය domain controller එක ඔන්න ඔය ටික අපි troubleshoot කරන්න ඉගෙන ගන්න ඕනේ server administrator කෙනෙක් විදිහට. අපි එකට කියනවා FSMO roles troubleshooting කියලා. ඒ වගේම 2008 එකෙන් 2012 ට migrate එකක් කරනකොට ඒ migration එක කරන්නේ 12 වලට FSMO roles මාරු කරලා ඔය වගේ දේවල් අපි කතා කරනවා ඔන්න ඔකදී. ඒ වගේම දරුවෝ configuring and managing domain trust. domains අපි තුමු domain දෙකක් තියෙනවා. right? ඒ domain දෙක trust කරගන්න. උදාහරණයකට අපි තුමු ලංකාවේ තියෙන leading bank එකක් තියෙන X කියලා. තව bank එකක් තියෙන Y කියලා. ඔය දෙකම එකම group of company එකෙන් share වෙන්නේ. ඒතර අපි තුමු accounts කියන එක දෙපැත්තටම access කරන්න ඕනේ. අන්න අපි trust එකක් build up කරනවා X සහ Y අතර මැද ඉන්න කෙනේ Z එක්කෙනාට. right? ඒතර ඒ දෙන්නට trust එකක් අපි domain දෙක අතර trust එකක් අපි හදලා දෙනවා. ඊට පස්සේ activity site and services. ඒත් ඔයගොල්ලෝ දන්නවත් ඇති සමහරකට අපි සාමාන්‍යයෙන් head office සහ DR කියලා concept එකක් අහලා ඇතිනේ. එක පැත්තක අපි කියනවා head යම් කිසි බැංක් එකක් ගත්තොත් ඒ බැංකුවේ head office තියෙන්නේ අපි තුන් කොල්ලපිටියේ. DR එක තියෙන්නේ රත්නපුර. right? disaster recovery එකක්. disaster එකක් වුණාම recovery එක තියෙන්නේ රත්නපුර. එතකොට users ලට අපි කොහොමද කියන්නේ මේක තියෙන head office එකේ මේක තියෙන DR එකේ කියලා? අපිට ඒක කියන්න හැකියාවක් නැහැ. එහෙනම් අපි මොනවද කරන්නේ? අපි කියනවා මෙන්න මේක තියෙන්නේ head office එක කියන්නේ site and services වලින්. active directory ගිහිල්ලා site and services වල අපි කියනවා මෙන්න head office එකේ තියෙන domain controllers එක. මෙන්න DR එකේ තියෙන domain controllers ටික. මෙන්න head office එකට log වෙන users ලගේ IP subnet එක. මෙන්න DR එකට log වෙන users ලගේ DR subnet එක. ඒතර ඒ users ලා log වෙනකොට ඔන්න එතනයි මෙතනත් එක්ක කතා කරලා කතා කරනවා. කොටි right ඊට පස්සේ active directory users ලා හදන්නේ කොහොමද? groups හදන්නේ කොහොමද? service accounts හදන්නේ කොහොමද? ඊට පස්සේ වැදගත්ම දේ දරුවෝ මෙන්න මෙතනදී Azure AD එකට කොහොමද කතා කරන්නේ? right? ඊට පස්සේ Azure AD එකට කොහොමද join කරගන්නේ? ඔන්න ඔය කියන කතන්දරෙත් අපි මෙතනදී කතා කරනවා. හරි. ඊට පස්සේ ඔන්න ආවා දැන් hybrid පැත්තට. දැන් අපි on premises කතා කරානේ. කොහොමද Azure එක AD එකට connect කරන්නේ? right? Azure AD එකත් එක්ක අපි කතා කරන්නේ. ඒ කියන්නේ අපි on premises තියෙන environment එක අපි කොහොමද cloud එකත් එක්ක කතා කරන්නේ? right? Azure Activity Connect එක. right? ඊට පස්සේ ඒක sync වෙන්නේ කොහොමද? right? ඊට පස්සේ ඒක cloud එකත් එක්ක කොහොමද sync වෙන්නේ? ඒකෙදි integrate කරන්නේ කොහොමද මේ දේවල් ටික? manage කරන්නේ කොහොමද active domain services එක? ඊට පස්සේ ඒකේ health එක කොහොමද manage කරන්නේ? right? අර අපි දාගත්ත system එකේ දැන් මම මෙහෙම ගත්තොත් right? මම මෙන්න මේ විදිහට ගන්න දරුවෝ අපි හිතමු මං ගාව තියෙනවා cloud environment එකක්. right? සමාන ඒ වගේ මං ගාව තියෙනවා on premises environment එකක්. මම මේක on කියලා දාන්න මේක මම දාන්නම් cloud කියලා. මම මේක ඇතුලේ තියෙන domain control එකක්.
මම තියන් ඉන්නවා. මට ඕනේ මෙන්න මේ දෙක අතරේ කනෙක්ෂන් එකක් හදන්න. හරි. එතකොට මේ දෙක අතර මම කනෙක්ෂන් එකක් හදන්න මම කොහොමද කරන්නේ? මට ලේසිම දේ තමයි දරුවෝ මම මෙතන දාන මොකද්ද? Azure Active Directory Connector. අපි කියන ADC කියලා. හරි. ඒක මෙන්න මෙතන සර්වර් එකට අපි ඉන්ස්ටෝල් ගිහිලා ඉන්ස්ටෝල් කරාම මෙයා මොනවද කරන්නේ? මෙයා කතා කරනවා මෙන්න මේ කියන පුද්ගලයාත් එක්ක. ඒ වගේ මෙයාගේ අනිත් නෝඩ් එක මෙයා කතා කරනවා මෙන්න මේ ක්ලවුඩ් එකත් එක්ක. එතකොට මෙන්න මෙයාට අපි කියනවා AAD controller කියලා. Azure Activity Controller එක කියලා. මෙන්න මේ කියන පුද්ගලයා ආගේ ඩොමේන් කන්ට්‍රෝල් හැම චේන්ජ් එකක්ම ගිහිල්ලා මෙන්න මෙතන මේ තියෙන ඩොමේන් කන්ට්‍රෝල් එකේ රයිට් කරනවා. එතකොට මේකේ අපි හෙල්ත් එක බලන්න ඕනේ. රයිට්. මේකේ සින්ක් වුණාද කියලා අපි බලන්න ඕනේ. මේක වැඩ කරන්නේ කොහොමද? ඩොමේන් එක වැඩ කරන්නේ කොහොමද? ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රොක්සි තියෙනවද? ඉන්ටර්නෙට් තියෙනවද? මේ ඔක්කොම චෙක් කරනවා. එතකොට මේ මොඩියුල් එකෙන් අපි සම්පූර්ණයෙන්ම චෙක් කරන්නේ ඔන්න ඔය කතාව. එතකොට අපි ලෝකල් තියෙන සිස්ටම් එකක් අපි කෙලින්ම ක්ලවුඩ් එකට සින්ක් කරනවා. හරි. ඊට පස්සේ කොහොමද මැනේජ් කරන්නේ පාස්වර්ඩ් එක? මැනේජ් කරන්න කියලා කියන දරුවෝ මෙන්න එහෙමයි. මේකේ අපි හිතමු දැන් මෙතන තියෙනවා කියලා ගයන් කෙනෙක් පාස්වර්ඩ් එක ගයන් පාස්වර්ඩ් එක 1 2 3 ටැච් කියලා ගන්නකො. මේක තමයි පැකට් එකක් ඉදිරිය මෙතනටත් යන්න ඕනේ. ගයන් 1 2 3 ටැච් කියලා. එතන මේක ගෙනියද්දි මැද හැකර්ස්ලා ඉන්නවා. right? එතන මේ කට්ටිය මේක ඇටැක් කරන්න try කරනවා. එතන මේවා කොහොමද හැෂස් විදිහට ගෙනියන්නේ? කෙනෙක්ම ඩිරෙක්ට්ලි පාස්වර්ඩ් එකක් නැතුව කොහොමද අපි ගෙනියන්නේ? right? එතකොට මෙන්න මෙතනදී අපි එන්නේ එක කතා කරනවා. ඊට පස්සේ මොකද ආපහු එන on premises environment එකට. right? on premises environment එකට මෙයා කියනවා මේ environment එකේ ඉන්න කට්ටියට ඒ කියන්නේ මෙයාගෙන් connect වෙන users ලට group policy දාන්න. මොකද්ද මේ group policy කියලා කියන්නේ? මේ කට්ටියට task manager disable කරන්නේ කොහොමද? desktop එකට policies දාන්නේ කොහොමද? roaming profile හදන්නේ කොහොමද? මෙයාට VPN connection එකක් හදන්නේ කොහොමද? මෙයාගේ desktop එකට wallpaper එකක් දාලා කොහොමද අපි remote map කරන්නේ? එයාගේ machine එකේ තියෙන හැම control එකම controls 300 3000 ගණනට කිට් වෙන එක අපිට control කරන්න පුළුවන්. ඒකට අපි කියන domain controllers group policy control කරන එක. එහෙනම් මේ දැන් ඔයාලට course එක තේරෙනවා ඇති. මේක නිකන් යන්නේ අර නිකන් on premises උත් නෙවෙයි high cloud උත් නෙවෙයි. දෙපැත්තේ partially 50-50 වගේ. right. ඊට පස්සේ අපි කතා කරනවා මේකෙදි අප වරක් deploy a Windows Admin Center gateway server. මොකක්ද මේ Windows Admin Center gateway කියලා? මම මේ set එක මේක පාර ගන්නකො. දරුවෝ ඕගොල්ලෝ මෙන්න මෙතනදී දැන් cloud එකට connect කරනවානේ මේක හරහා. Azure Activity Connect කරනවා. එතකොට මේ cloud එකට හැමතිස්සෙම log වෙන්න ඕනේ නැහැ. මෙතෙන්ද අපි install කරන්න පුළුවන් extension එකක්. අපි add-on එකක් දානවා කියලා කියන්නේ. add-on එකක් අපි මෙන්න මේ domain controller install කරනවා. install කරාම මේ domain එකෙන් පුළුවන් අර Azure එකේ තියෙන ඔක්කොම ටික manage කරන්න. පොඩි VM backup එකක් ගහගෙන යම් සාක් level එකට කියන්නේ Azure එකට log වෙන්නේ නැතුව අපිට පුළුවන් වාගේ on premises server එකේ Windows Server Administration කියලා server එක මේ tool එකක් තියෙනවා. ඒ tool එක install කරලා ඉවරලා ඔන්න අපිට ඒක manage කරන්න පුළුවන්. ඒ කියන්නේ cloud එකේ තියෙන resources ඔයාගේ on premises environment එකෙන් ඉඳන් අපිට manage කරන්න පුළුවන්. අපි කියන Windows 10 admin center එක කියලා. right? ඒ වගේම අපි කතා කරනවා manage Windows Server and workload by using Azure services. මොනවද මේ Azure services? Windows Server Azure Arc service එක, right? Azure Policy Guest Configuration එක, Azure Virtual Machine Extension එක, machine කොහොමද Windows update කරන්නේ? එයාගේ machine එකේ logs කොහොමද analytics කරන්නේ? Infrastructure Azure machine එකේ කොහොමද Windows servers run කරන්නේ? ඒකේ automation පැත්තක් කියලා කියන අපි තුන් මේක හරියටම රෑ 7ට off වෙන්න ඕනේ. ආයෙ උදේ 6 වෙනකොට ඔන්න එන්න. මොකද Azure කියලා කියන්නේ consumption based module එකක්. මොකද්ද consumption based කියලා කියන්නේ? අපි on premises server එකක් අපි හදාගත්තොත් දරුවෝ අපි හිතමු මං ගාව තියෙනවා domain controller. මම සල්ලි දීලා ගන්නවා ලක්ෂ 2ක් දීලා server එක ගන්නවා. license එක ගන්නවා ලක්ෂ 2ක් දීලා ලක්ෂ 4යි. මට ඕක ඇතිතාක් කාලයක් මේක outdate වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ලක්ෂ 4ම තමයි යන්නේ. හැබැයි Azure කියලා කියන්නේ ඔයාලට එහෙම ගන්න පුළුවන් එකක් නෙවෙයි. Azure කියලා කියන්නේ Microsoft ලා දැන් ඔයාලට run වෙන machine එකක් තමයි ඔයාලට දෙන්නේ. ඒතර ඒගොල්ලන් ඔයාගෙන් hardware cost එකක් ගන්නෙ නැහැ. ඔයාගෙන් වෙනම OS cost එකක් වෙනම ගන්නෙ නැහැ. ඒගොල්ලන් ඔයාගේ RAM එක වෙනම cost එකක් ගන්නෙ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඔයා මෙච්චර system එකක් run කරනකොට පැයකට මට මෙච්චර ගාණක් දෙන්න. පැයට රුපියල් අපි තුමු 200යි කියලා. එහෙනම් දවසට මෙච්චර ගාණයි මාසෙට රුපියල් 5000යි machine එකක් run වෙනවා. ඒකට include වෙනවා server license එක ඕනනම් include කරන්න පුළුවන්. ඔයාලට hardware cost එක RAM එක මොකද physical එක එයාගේ තියෙන backup ටික redundancy technologies ටික ඔක්කොම ටික ඔන්න include කරලා ඔයාලට දෙනවා.
ඔටෝමේෂන් පැත්ත. ඒතකොට අපිට කම්පැනි එකක් විදිහට ගත්තොත් කම්පැනි වැඩ කරන්නේ නැති වෙලාවට මේක ඕෆ් එකේ තියෙනවා නම් අපිට ලොකු වටිනාකමක් තියෙනවා. අපි තුමු කම්පැනි එක වැඩ කරන්නේ 8 to 5. එහෙනම් 4ට මැෂින් එක ඔන් වෙලා ආයේ 6ට මැෂින් එක ඔෆ් වුණා නම් අපිට ඇති. අනිත් එකේ කන්සම්ප්ෂන් බේස් කියත් අපිට පාඩුයි. that we can අපිට මොනවද කියන්න පුළුවන්? Azure automation පැත්තට යන්න පුළුවන්. run books හදන්න පුළුවන්. එක එක automated task වලට. මේක බෑකප් වෙන්න මේක මෙහෙම වෙන්න මෙතන මේ වගේ ඔටෝ ස්කේල් අප් වෙන්න මෙන්න මේ වෙලාවට ඔටෝ ස්කේල් ඩවුන් වෙන්න මේ වගේ එයාගේ දේවල් අපිට කන්ටිනියු කරන්න පුළුවන්. right ඔන්න ආපහු ආයි පල්ලෙහාට එනවා on premises පැත්තට. right VM එකක් කොහොමද දාන්නේ? Hyper-V enhancement mode එකක් කියන්නේ මොකද්ද? PowerShell වලින් කොහොමද manage කරන්නේ? right ඒ වගේම nested virtualization කියන්නේ virtualization එකක් ඇතුලේ ආපහු කොහොමද අපි Hyper-V run කරන්න කියන එක. right ඊට පස්සේ ඒක intrusion services time services වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් resources CPU groups checkpoints ඊට ඒක availability machines කොහොමද එකක් ඩවුන් වුණොත් කොහොමද අපි ඒකට බෑකප් එකක් හදන්නේ VHD සහ VHDX වල තියෙන වෙනස ඕකේ network adapters network team එකක් කියන්නේ මොකද්ද right එතකොට network team එකක් කියලා කියන සරල දැනක් අපි තුමු පුතේ මුළු කම්පැනි තියෙන ඔක්කොම කනෙක්ට් වෙන එක මැෂින් එකකට නම් ඒක එක network card එකක් කරා නම් යන්නේ network card එකක් down වුණොත් සම්පූර්ණව down එතකොට අපි මොනවද කරන්නේ network card දෙකක් ගහලා එක IP address එකක් දෙනවා උදාහරණයක් මම මෙන්න එහෙම පෙන්නනවා ඔයාලට මං ගාව තියෙනවා මෙන්න එහෙම එකක් මෙතන එකක් A සහ B කියලා මං ගාව network card එකක් තියෙනවා මම මොනවද කරන්නේ මෙතන හදනවා C කියලා virtual network එක. එතන මෙතනට මං IP address එකක් දාන්නේ නැහැ. මේකට මම දානවා 192.168.1.1 කියලා දාන්නකෝ. මෙතන දානවා 192.168.1.2 කියලා. මම මේකට දානවා 192.168.1.3 කියලා. right එතකොට automatically මෙන්න මේ ටික අයින් වෙලා පාට 192.168.1.3 කියන එක තමයි යූසර් කතා කරන්නේ. ඒතර එයා මොනවද කරන්නේ? මේක කරා ඔයාගේ සර්වර් එකට කතා කරනවා. network teaming. මෙයාගේ network කාඩ් ඕන තරම් කාඩ් ගහලා team කරන්න පුළුවන්. ඒතර එයාගේ load එක balance වෙනවා. automatically load balance වෙනත් එතනම continue වෙනවා. තේරුණාද? right. ඊට පස්සේ ආයි අනිත් පැත්තට කතා කරනවා මේ Windows Server containers ඇතුලේ කොහොමද Windows Server එකක් install කරන්නේ. right ඒක මේක ඇතුළේම තියෙන එකක් දරුවෝ right ඊටසේ virtual manage disk කොහොමද manage කරන්නේ virtual machines resize කරන්නේ කොහොමද ඒ කියන්නේ මේ ඔක්කොම set එක on premises set එක right ඊට පස්සේ අපිට වැදගත්ම පාඩමක් තමයි DNS කියලා කියන්නේ DNS වලින් මොකද්ද වෙන්නේ DNS වැඩ කරන්නේ කොහොමද DNS forwarding කියන්නේ මොකද්ද conditional forwarding කියන්නේ මොකද්ද මේ ඔක්කොම ටික on premises පැත්තක් අපිට අහු වෙන්නේ right ඊට පස්සේ IPAM internet address protocol address management කියලා අපි කියනවා ඒ කියන්නේ i company එකේ මේක ගොඩක් ඉස්සරහට ලොකුට මැන සර්වර් එකක් නෙමෙයි දරුවෝ. කම්පැනිස් වල DNS DHCP සර්වර්ස් 10 15ක් තිබුණත් ওই 10 15 මැනේජ් කරන්න අපිට ලේසිම දේ තමයි IPAM සර්වර් එකක් අපි ඉන්ස්ටෝල් කරනවා. Internet Protocol Address Management කියලා අපි කතා කරන ඔකට. right? ඕක දැම්මට පස්සේ අපිට පුළුවන් DNS සර්වර්ස් ටික ඔක්කොම එකකට ගන්න. DHCP සර්වර්ස් ටික ඔක්කොම එකකට ගන්න. අර එකද ඉඳන් ඔක්කොම ඕන රිෆ්‍රෙෂ් කරනවා ඉතින් ඔය දේවල් අපි කරන්න බලන්න. ඔන්න අපි ආපහු එනකොට Azure පැත්තට. Azure network adapter එකක් හදන්නේ කොහොමද? Azure extended network එකක් කොහොමද configure කරන්නේ? web application proxy එකක් දාන්නේ කොහොමද? Azure relay එකක් කොහොමද deploy කරන්නේ? side side VPN එකක් දාන්නේ කොහොමද? Azure virtual LAN එකක් දාන්නේ කොහොමද? application proxy එකක් ඔන්න ආපහු on premises to hybrid network connectivity එක පැත්තට. ඊට පස්සේ ඔන්න ආපහු පාරක් යනවා දරුවෝ මෙතනින් file and services වල. ඒතර මෙතන file and services කතා කරනකොට ඔයගලගේ on premises file services ගැන කතා කරනවා. ඒ වගේම cloud එකේ තියෙන file services ගැනත් මෙයා මෙතන කතා කරනවා. තේරෙනවද? right එතකොට sync goes මොනවාද cloud endpoints මොනවාද endpoint එක නැතුව පුතේ connect වෙන්න බෑ endpoint එක කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ආගේ මෙතන right ආගා මේක තියෙන මේක trust කරන්න ඕනේ අපි. හරිද? right ඒ වගේම මේ තියෙන ion premises පැත්ත. Windows Server file share එකක් කොහොමද හදන්නේ configure file stream එකක් අපි file server resource වලට quad එකක් define කරන්න කොහොමද? distributed file system එක කොහොමද continue කරන්නේ right ඔන්න ඔය කියන පැත්ත සම්පූර්ණයෙන්ම ඒ වගේම configure windows server storage පැත්ත right data do duplication ඔය කියන ටික තමයි ion promise. එතකොට මෙතන බලන්න ඔයගොල්ලෝ syllabus එක ගත්තම 50-50 තමයි syllabus එක යන්නේ. එතකොට AZ 800 එකේ මට කියන්න බෑ මීට කලින් තිබුණ syllabus එකේ නම් AZ 800 complete on premises විතරයි තිබුණේ. දැන් එහෙම නැහැ. ඔයා configure කරන on premises configure කරන role එකම එයා cloud එකෙත් configure කරලා ඒ විදිහෙන් පෙන්වනවා. ඒකට අපි කියන මොකද? hybrid course එකක් කියලා. මේ තියෙන්නේ AZ 800 syllabus එක. right? ඊට පස්සේ මම යනවා AZ 801 එකට.
අන්න මේක right මෙතන ගත්තම ඒකේ තර වගේම දරුවෝ මේකෙදි මෙයා කතා කරනවා secure Windows server on premises and hybrid infrastructure බලන්න හැමතිස්සම මෙයා 50-50 තමයි කතා කරන්නේ මෙතන. මේ තියෙන 801 සිලබස් එක. මම PDF එකම දාන්න දරුවෝ ඔයගලන්ගේ මේකට. දැන් මට මෙයා කියනවා right අපි ඉස්සර කතා කරේ මේ වයිරස් ගාඩ් එක දාන එක නෑ. දැන් කතා කරනවා exploit protection. exploit එකක් වුණාම කොහොමද protect කරගන්නේ? defend එකේ තියෙන application controls මොනවාද? defend endpoints මොනවාද? defend credentials guard කියන්නේ මොකද්ද? credential එක කොහොමද එයා guard කරන්නේ? ඔයාගේ තියෙන Windows passwords එක කොහොමද credential guard එක කරා guard කරන්නේ? smart screen කියන්නේ මොකද්ද? right? operating system එක ඊට සාපව පොඩ්ඩක් දාලා තියෙන මොකද්ද? implementing operating system security by using group policies කියන එක. එතකොට මෙන්න මේ group policy පැත්තයි මෙන්න මේ කියන defend credential guard මේ කියන හැමදේම උඩ ටික ඔක්කොම වෙනම යනවා group policies පැත්ත ටික වෙනම continue වෙනවා. ඒතර on premises and cloud environment දෙපැත්තම අපි කතා කරනවා. ඊට පස්සේ secure hybrid active directory. දැන් මෙතන බලන්න දරුවෝ මෙතන තියෙනවා configure password policies. මොනවද මේ password policies කියලා කියන්නේ? ඔයාගේ domain controller එකට client කෙනෙක් connect වෙනකොට ඔයාගේ company එකට දෙන්න පුළුවන් policy එකක් right ඔයාගේ complex password එකක් තියෙන්න ඕනේ. password එක ඇතුලේ අනිවාර්යෙන් capital simple symbols අනම්මනම් ඔක්කොම තියෙන්න ඕනේ. enable password block list එක. ඔන්න ඔතන ප්‍රශ්නයක් එනවා. enable password block list එක කියන එක on premises අපිට කරන්න බෑ. ඒක connect වෙන්නේ Azure එකට. ඒතර Azure password server එකක් අපිට දාන්න වෙනවා. සාමාන්‍යයෙන් පැයක විතර පොඩි run time එකක්. ඔන්න integrate වුණා. right? ඒක වැඩ කරන්නේ මෙහෙමයි දරුවෝ. Azure තියෙනවා technology එකක්. මෙන්න මේකෙදි මම මේක clear කරලා ගන්නම්. හිතන්න user කෙනෙක් ඉන්නවා මේ user password එක අරගෙන 1 2 3 කියලා. මෙයා මෙතනට අරන් යනකොට password server එකෙන් කියන 1 2 3 කියන එක මම allow කරන්නේ නැහැ. මම blacklist මගේ password එකේ. then he will receive message එකක් කියලා කියනවා right 1 2 3 1 2 3 block by administrator. ඒකට access කරන්න බෑ තවදුරටත් කියලා. right? ඒකම මෙයා connect කරන cloud එකට. cloud එකේ තියෙන පුතේ block list එකක් අපිට කෙලින්ම දාන්න පුළුවන්. එතන user කෙනෙක් password reset කරනකොට අපිට දැම්ම එක සමානයෙන් 100,000 අපිට දාන්න පුළුවන්. එතකොට ඔයාලට ඕනම වෙලාවක ඒ block password list එක දැම්මට පස්සේ කිසිම කෙනෙක්ට ඒක ඒ password එක දාන්න බෑ. manage protected user protect කොහොමද user කෙනෙක් protect RODC deploy කරන්න harden කරන්න කොහොමද restricted access domain controller access එක දෙන එක නවත්තන්නේ කොහොමද accounts එක බලන්න මෙතනත් again ආපහු යටටම ආවට පස්සේ වෙන යටම තියෙනවා මොකද්ද යටම තියෙන්නේ implement and manage Microsoft Defender for Identity. මේක ආපහු cloud එකට connect වෙනවා. right? ඒ වගේම අපි මෙතන දාපහු කතා කරනවා monitoring on premises server Azure virtual machines again මේ VMs ටික මේ ටික ඔක්කොම කොහොමද monitor කරන්න කියලා. right? ආපහු මේක කතා කරන manage Windows firewall domain isolation ඒ ටික ආපහු කතා කරනවා. connection security. දැන් ඔයාලට තේරෙනවා ඇති මේක යන්නේ 50-50 දැන් ආපහු. manage Windows BitLocker කොහොමද දාන්නේ ඒ BitLocker දාපු encrypt volumes කොහොමද manage කරන්නේ right Azure disk encryption එකක් කියන්නේ මොකද්ද right ආපහු අනිත් පැත්තට එනවා local පැත්තට කොහොමද එයා Hyper-V දෙකක් කොහොමද cluster කරන්නේ Hyper machine දෙකක් cluster කරලා කොහොමද මේ දෙකට VMs install කරන්නේ එක VM එකක් download කරද්දී nothing live migration කියන technology එක කොහොමද වැඩ කරන්නේ again ආපහු cloud එක පැත්තට ආවම Azure witnesses servers කියන්නේ මොකද්ද එක්කෙනෙක් බලන් ඉන්නවා අනිත් එකන witness වෙනවා witness server එකෙන් කොහොමද අප් වෙන්නේ right floating IP address ටික කොහොමද clustering වලට convert කරන්නේ load balancing කරන්නේ කොහොමද දැන් මේ on premises environment කොහොමද balance කරන්නේ on premises තියෙන domain control එකක් හරි Hyper-V එකක් හරි කොහොමද cloud එකත් එක්ක sync කරලා තියලා අපි කොහොමද මේ workload එක එතන migrate කරන්නේ right ඔන්න ඒක ටික මේක ටික advance 801 එක මම මේක කිව්වේ 800 එකට අපිට ටික කාලයක් යනවා මේකට කාලයක් යන්නේ නැත්නම් ඒ මොකද 800 එකේ අපි ගොඩක් දේවල් කතා කරලා ඉවර කරනවා දරුවෝ right එතකොට ඊට පස්සේ අපි ආපහු ගන්නවා implement and manage storage spaces storage spaces කියලා ඔයගොල්ලෝ දන්නවා GB 100ක් තියෙනවා තව අපිට 100ක් attach කරලා ඉවරලා අපිට එක බාර ගණනක් හදාගෙන අපේ වැඩ කරන්න පුළුවන් right again it's counter the disaster recovery disaster එකක් වුණාම කොහොමද recover කරන්නේ මේක වාර දැක්කම තේරෙන්නේ නැති මෙතන තියෙන 100%ක්ම يعني 90%ක්ම තියෙන්නේ Azure පැත්ත මොනවද මෙතන තියෙන Azure පැත්ත
backup and restore files in the Azure Recovery Service wallet එකේ. Azure Recovery Service wallet එකෙන් කොහොමද recover කරගන්නේ backup file එක. Install and manage Azure Backup Server. Backup and recover using the Azure Backup Server. Create a backup policy. Configure backup and Azure virtual machines. So, again, VMs using temporary snapshots කොහොමද ගහන්නේ. Right? It has recover VM to new Azure VM. නිකන් නෙවෙයි. අපි Azure machine එකක් කරන් අපි recover කරනවා අනිත් පැත්තට. Right? අපල දෙන්න. Right? එතකොට දැන් යන්නේ මේක අර මම කිව්ව එකයි 50-50 යන කියලා. again අපි කතා කරනවා configure Azure site recovery and networking. right? එතකොට ඔයගලන්ට දැන් පොඩි idea එකක් නැති Microsoft ලා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. දැන් course එක total ගත්තොත් 100ක් කියලා අපි units ගත්තොත් units වලින් 130ක් on premises කතා කරනකොට 70ක් cloud කතා කරන reason එක Microsoft වලත් ඕනේ මේ on premises technology එක manage පුතේ අපිට on premises environment එක manage කරනකොට හරි ලේසි අපි cloud environment එක manage කරන්න. on premises environment එක වඩා resource ඒ කියන්නේ අපි සල්ලි වලින් ගත්තොත් කවුරු කොහොම කිව්වත් cost එක ගත්තොත් යම් තාක් දුරට අපිට කියන්න බෑ මේ 100%ක්ම on premises පාඩුයි 100%ක්ම cloud පාඩුයි cloud ලාභයි කියලා කියන්න බෑ on premises. ඒක depend on your company network. company network එකේ තියෙන resources ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ නැත්නම් වැඩිය ඔයාලට cloud ගිහලා වැඩක් නැහැ. Teams පාවිච්චි කරන්න නැත්නම් SharePoint පාවිච්චි කරන්න නැත්නම් OneDrive පාවිච්චි කරන්න නැත්නම් email පාවිච්චි කරන්න නැත්නම් මුළු company තියෙන machine ටික ඔක්කොම cloud එකට දාලා මාසෙට log ගණන් ගෙව ගිහින් යනවා. හැබැයි මේ කියන්නේ හැමදේම පාවිච්චි කරනවා ඔයාලට on premises ඒ ටික හදන්න millions ගණක් යනවා නම් ඔයාලට millions ගණන් වලින් million 100ක් යනවා නම් million 20ක් විතර ගලා 80ක් 20ක් විතර save කරගන්න පුළුවන්. 80ක් විතර. right? එතකොට මෙතන virtual machine by using Hyper-V replica. දැන් මේ උඩ ඔක්කොම ටික කතා කරලා පොඩ්ඩක් කතා කරනවා ආපහු මේ පැත්ත ගැන. ඊට පස්සේ data and share කොහොමද කරන්නේ? cut and කොහොමද අපි cut off එකක් කරන්නේ? right? Azure file server එකක්. Microsoft migrate appliances මොනවද තියෙන්නේ? right? ඊට පස්සේ Windows Server 2000 අපි 2090 කියලා අපි කියන්නේ 2022 ඉන්නේ දැන් 2022 එකේදී අපි කතා කරන basically IIS server එකක් කොහොමද මේ on premises තියෙන network එකක් කොහොමද migrate කරන්නේ DHCP server එකක් RDS server role එකක් මේ වගේ දේවල් ටික කොහොමද migrate කරන්නේ කියලා right again ආපහු පැත්තට එනවා migrate the active directory එකක් කොහොමද migrate කරන්නේ තව domain එකකට තව domain controller එකකට migrate කරන්නේ ඔන්න ඔය කියන ටික අපි again ආපහු කතා කරමු right එතකොට monitoring පැත්තක් ගැන monitoring පැත්ත පුතේ ගොඩාක් අපිට ඕන වෙනවා right monitoring කියලා කියන්නේ ඔයගේ server on premises වගේ on premises පැත්ත තමයි පුතේ අමාරු monitor කරන්නේ මොකද අපිට monitoring වෙනම technology එකක් නැහැ Azure පැත්තේ Azure security center මෙතන අපි කතා කරමු right Azure log analytics පැත්ත Azure sentinel ඔය කියන්නේ හැම දෙයක්ම අපිට තියෙන monitor ගන්න but on premises ගත්තොත් අපිට තියෙන්නේ performance monitor එක reliability monitor එක මොකක් අපි දාන්න third party software තමයි දාන්න තියෙන්නේ but මෙතනදී අපිට පුළුවන් Azure පැත්ත දැම්මම පස්සේ Azure වල තියෙන පුතේ monitoring පැත්තක් ලොකුවට monitor Azure virtual machine by using Azure diagnostic extension virtual machine performance by using the VM insights වලින් පුළුවන් කරන්නේ මේ ටික ඔක්කොම on premises right ඊට පස්සේ again අපි කතා කරන trouble shoot කරනවා deployment failures මොනවාද booting failures මොනවාද මේ ටික ඔක්කොම on premises ටික right එතකොට අන්තිම ටිකත් එක්ක ගත්තොත් මේ කියන ටෙක්නොලොජිස් ටික අපි ගත්තොත් හරියටම ගත්තොත් මෙතෙන්දී පුතේ ඔයාලට හැමතිස්සෙම කරන්නේ ඔයා on premises environment එකක් හදනවා ඒ වගේම ඒහා සමාන cloud environment එකකුත් හදනවා ඔය දෙක ඔයා hybridly manage කරනවා right එතකොට ඔය course එක තමයි සාමාන්‍යයෙන් අපි ඉදිරියට recommend කරන්නේ ඕනම කෙනෙක්ට කරන්න ඕනේ පළවෙනි course එක විතර recommend කරන්න මේකෙන් පස්සේ තමයි අපි ඊට පස්සේ කියන්නේ right AZ 104 කරන්න නැත්නම් MS 100 කරන්න ඒ දේවල් ටික අපි කොහොමද කියන්නේ මේකෙන් පස්සේ මොකද මෙතනදී එයා domain එකේ ඉඳන් හැම concept එකම ඉගෙන ගන්නවා ඒ විදිහටම දෙපැත්තටම right එතන මම හිතන්නේ syllabus එක ගැන ඔයාලට general idea එකක් නැති මොකද්ද මේ syllabus එක complete වෙන්නේ කියලා. එතන දැන් ඔයගොල්ලෝ තේරෙනවා ඇති මේ ටික කරාට පස්සේ කොච්චරක් level එකට අපිට අපේ knowledge එක වෙනවද? හිතන්න on premises environment එක සම්පූර්ණව හදලා ඒ ටික ඔක්කොම cloud එකට migrate කරලා ඒ ටික ඔක්කොම ටික backup set ටිකක් Azure එකේම method දැම්ම සාමාන්‍යයෙන් උතන ලොකු පැත්තක් ආව වෙනවා. සාමාන්‍යයෙන් පැය 4ක් class එක ගන්න ගත්තොත් දවස් 10ක් ගත්තොත් පැය 40යි. ඒතර ඒක මාස දෙකමාරක් වගේ තමයි දවස් 10ක් කියලා කියන්නේ. again මාස දෙකමාර මම කියකේ මාස 4කට කිට්ටුන් ප්‍රමාණයක් මේ class එක අපිට යනවා. හරි. right. එතකොට මේ class එක කරාට පස්සේ මේ ටික අපි කරාට පස්සේ මෙන්න මේ exams දෙක අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකක්ද තියෙන exams දෙක? AZ 800 and AZ 1801. ඔක අනිවාර්යයෙන්ම December midweekදී 15 වගේ යනකොට ඔය exams දෙක launch වෙනවා. launch වෙනාට පස්සේ ඔයගොල්ලන් AZ 800 කරාට පස්සේ ඔයාලට කරන්න පුළුවන් exam වල තියෙන ප්‍රශ්නත් ගොඩක් අඩු වෙයි. මොකද reason එක අලුතෙන් ආව විතරක් හින්දා
චුටි කාලයක් මේක රිලීස් කළ සාමාන්‍ය සත් දෙක තුනක් වගේ කාලයක් මේක මේ බීටා එක්සෑම්ස් එන්නේ මුලින්ම right ගොඩක් වෙලාට ඔය එක්සෑම්ස් ප්‍රයිස් එකත් ගොඩක් වෙලාට $15ක් 27 ප්‍රයිස් එකේ බීටා එක්සෑම් එකක් හින්දා right එතකොට ඊට පස්සේ පුතේ අපේ කැම්පස් එකෙන් ඔයගලන්ට හම්බ වෙනවා මේ කෝස් එක කම්ප්ලීට් කරාම සර්ටිෆිකේට්ස් ඔක්කොම 3ක් හරි මම මේකේ ලැබ් ටික සහ ඒ ටික කොහොමද වෙන්නේ කියලා මම කියන්නම් ඊට කලින් පුතේ මේකේදී දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති මේ කෝස් එක කොච්චර අමාරුද කියලා කොච්චර දේවල් අපිට කන්ෆිගර් කරන්න දෙනවද කොච්චර දේවල් අපිට Azure පැත්තේ කන්ෆිගර් කරන්න දෙනවද පොඩි දෙයක්වත් වැරදෙන්න බෑ අපිට අයි on premises pack විතර කමාන්ඩ්ස් එක ගහලා ඔක්කොම කරලා ඉවරලා අපි cloud එකට දානවා ඉතිරි කමාන්ඩ්ස් එක ඔක්කොම ගන්න. ඒතකොට ඔය අතර මොන හරි පොඩි හරි දෙයක් වුණොත් ලොකු වැරද්දක් වෙනවා. එතකොට මේක VMware environment එක කරන්න බෑ කියලා දෙයක් නෑ දරු කරන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි. ඒකින්ද අපි මේකට රෙකමන්ඩ් කරනවා මේකට ලැබ් එකක් අරන් කරන්න කියලා. චාමර්ස් ඒ ගැන කතා කරා ඒගොල්ලොත් එක්ක ලැබ් සහ ඒ ලැබ් එන්වයරන්මන්ට් එක කොහොමද වැඩ කරන්න කියලා. right? එතකොට Microsoft ලා ඒ ලැබ් එක කම්ප්ලීට් කරාම අපි හිතමු දැන් කවුරු හරි දරුවෙක් අපි ගන්නවා අපි හිතමු මම කියලා. right? මම ලැබ් එක කම්ප්ලීට් කරා මට හම්බ වෙනවා right මේක AZ 800 මේක ගයන් අපේ ගුණාදෙන් කම්ප්ලීට් කළා කියලා මගේ අපේ සිග්නේචර් එක දාපු සර්ටිෆිකේට් එක. මේක හම්බෙන්නේ මේ LODS කියලා කම්පැනි එක. මොකද has successfully completed the following course on demand. ඒකේ පුතේ තියෙනවා මම උගලන්ට පෙන්නන්නම් ඒක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ LODS system එක. මේකේ course එකක් අපි ගත්තොත් අපි උදාහරණයකට අපි ගමු මේක WS 100 කියන course එක. මෙතන ගත්තොත් දැන් මේ තියෙන පුතේ එකක්. දැන් මේ එක මොඩියුල් එකකට මෙයා දාලා දෙන පැක් 8යි කන්ටිනියු කරන්න. ඉතින් මේක අපි ක්ලික් කරලා පස්සේ මේ තියෙන මේ ලැබ් එක ඔන්ලයින් ලැබ් එක. අපි මේක ක්ලික් කරාම අපි හැමෝටම කියන්නේ මේක අරන් මේ කන්ටිනියු කරන්න කියලා. right? හැබැයි මේක මේ තියෙනවා නම් මේ කෝස් එකේ ඔයාලා ලක්ෂ ගණනක් වියදම් කරන කෝස් එකේ 100%ක් ඒක ඒ විදිහටම ගන්න පුළුවන්. එහෙම නැත්නම් එන්නේ ඔයාලා ලිමිට් වෙනවා තියෙන රෙස්ට්‍රික්ෂන් එකකට. මම රෙස්ට්‍රික්ෂන් එකත් ඔයාලට කියලා දෙන්නම්. දැන් සාමාන්‍යයෙන් හිතන්න ඩොමේන් එකක් දාන්න කිව්වම මෙතන ඩොමේන් දාපු කට්ටිය ඉන්නවනම් ඩොමේන් එකක් දාන්න කිව්වම අපිට දාන්න පුළුවන් ක්‍රම එක එකක් තියෙනවා. PowerShell වලින් දාන්න පුළුවන්. command line එකෙන් දාන්න පුළුවන්. right? ඒකත් script එකක් හදලා දීලා එකපාර run කරලා දාන්න පුළුවන්. නිකන් GUI interface එකෙන් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ 99.99%ම පුරුදු වෙලා තින්නේ GUI interface එකෙන් දාන්න. මොකද reason එක නිකන් next and finish කරා. එතකොට mass deployment එකක් ආවොත් ලොකු large level එකේ deployment එකක් ආවොත් ඕගලන්ට ඒත් next and finish කරන්න වෙන ඔයාලට වෙන option එකක් නැහැ. මේකේ තියෙන වාසිය තමයි මේකේ හැමතිස්සෙම ඔයාලට option දෙක තුනක් කරා තමයි domain controllers deploy කරන්නේ. උදාහරණයක් විදිහට module තුනක් තියෙනවා නම් පළවෙනි එකේ GUI එකෙන් දෙවෙනි එකේ PowerShell එකෙන් තුන්වෙනි එකේ command line scripts වලින්. right? ඒතර ඔයා සෑහෙන දේවල් ටිකක් වෙනම ඉගෙන ගන්නවා. තේරෙනවද? right. ඒ වගේ අපි හිතමු Azure cloud මොකක් හරි recovery service wallet එකක් හදනවා. recovery service wallet එකක් හදනකොට recovery service wallet එක හදනකම් ගොඩක් තියෙනවා. නිකන් click කරා next කරා create new දුන්නා හැදුවා. එහෙම නැතුව හරි විදිහට අපි වෙනම templates JSON template එකක් භාවිත කරලා අපි ඒක template එකක් වලින් හදන්නේ කොහොමද? ඒ ටික manage කරන්න කොහොමද අපි එහෙම හදන්න පුළුවන්. ඒතර මේ labs වල හදද්දී එයා lab එක start එකේ ඉඳන් right දැන් click කරන්න start එක දැන් click කරන්න next එක දැන් click කරන්න finish එක ඒ වගේ completely යා කියන මෙහෙම තමයි වෙන්නේ කියලා. හරි. ඕක තමයි ලේසිම ක්‍රමේ මේ continue කරන්න. හරි. අපි මේක launch වුණාට පස්සේ බලමු කොහොමද ඒක කරන්නේ. right. පුතේ මේක launch වෙනකන් එහෙම නැත්නම් ඔයාලට තව විදිහක් කරන්න පුළුවන්. ඔයාලට Hyper-V අරගෙන මෙන්න මේ විදිහට Hyper-V වල හදා ගන්නවා මැෂින් ටික. DC1 එක, proxy server එකක්, right? එසේ cloud only machine එකක්, on premises local ID එකක් මේක හදාගන්න. හැබැයි මේකෙදි practical එක වෙනවා නැත්තේ නෑ. අර නිතරම ඔයාලට තව ගොඩක් දේවල් හොය තමයි continue කරන්න වෙන්නේ. මොකද මේකෙදි අර දැන් මේකට වෙනම guide එකක් නෑනේ. දැන් මම ඔයගලන්ට domain controller දාන්න කිව්වොත් ඔයාලට ක්‍රම ඕන තරම් විදිහට දාන්න පුළුවන්. හරි? ඔයාලා දාන්න තියෙනවා ඔයාලා දාන්න ලේසිම ක්‍රමය. හැබැයි අරකෙදී අපි ඊට වඩා ගොඩාක් වෙනස් විදිහට අපි කතා කරන්න පුරුදු වෙනවා. right? හැබැයි මේ දෙක අතර මම කිව්වොත් මේකින් කරන්න බෑ කියලා එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද එහෙම වුණොත් අපේ කම්පැනිස් වල ඩිප්ලොයි කරන්න බෑනේ. right? හැබැයි ඉගෙන ගන්න කෙනෙක් විදිහට අරකින් කරන එක තමයි ඔයගලන් ලේසිම වැඩේ. දැන් මෙතන ගිහලා මම ඩොමේන්ස් හදලා තියෙනවා. දැන් මගේ මේ ගත මගේ කරන security දේවල් ටික සහ මගේ server workload ටික proxy servers cloud only migrations ඔක්කොම කරන්නේ මම මේ ටිකේ. තාම මොන හරිනවා තව මම VMC එකක් හදාන්නේ මම කරන්නේ. ඒ වගේ මම labs කරන වෙලාවල් තියෙනවා. සමහර දැන් මේක ගත්තොත් දරුවෝ මම මේ lab එක පෙන්නනම් ඔයගලන්ට. දැන් මේකේ තියෙනවා මේ machine එකට log වෙන්න. අපි තුමු right log වුණා කියලා.
right machine එක log වෙනවා. ඊට පස්සේ කියනවා යන්න. ඊට පස්සේ කියනවා මෙන්න SEA ADM1 කියන machine එකේ right මේ machine එකේ server manager කියන තැනට ගිහිල්ලා right ඒකේ tools වලට ගිහිල්ලා මේ ලියලා තියෙනවා දැන් tools වලට ගිහිල්ලා Windows PowerShell කියන තැනට යන්න ඕනේ. right ඔයසත් තමයි මෙතන කෙලිම type කරලා මේ ලියන්න තියෙන ලේසිම ක්‍රමය. right PowerShell කියන තැනට ගිහිල්ලා දැන් මේක type කරනවා. දැන් බලන්න මෙතන පුතේ අපි සාමාන්‍යයෙන් දැන් අපි කවදාකවත් මෙහෙම දාන්නේ නැහැ. අපි කරන්නේ ගොඩක් වෙලාවට domain එකක් දානවා නම් අපි කරන්නේ මෙතන ගිහිල්ලා local server කියන තැනට ගිහිල්ලා sorry dashboard එකට ගිහිල්ලා අපි add roles and features කියන තැනට ගිහිල්ලා මෙතන next කරලා again next අපි මෙතන server එක select කරලා ඉවරලා අපි next කරලා අපිට on server වලක select කරගන්නවා active read domain size එක. දැන් මෙතනදී අපි දාන්නේ ඔයගලන්ට පුළුවන් PowerShell එකට ගිහිල්ලා ඉවරලා මෙතන select කරන්න ඔන්න select කරනවා දැන් දාලා ඉවරලා දැන් මෙයා continue කරන්න පටන් ගන්නවා මෙතනින් එහාට right ඔන්න දැන් install වෙනවා එතකොට ඔයා මෙතෙන්ද ඉගෙන ගන්නවා right මොකද්ද මේ command install windows feature name එක active domain services එක and computer එක මොකද්ද මෙන්න මේ එතකොට ඕකට විතරක් නෙමෙයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ install windows feature name එක මේක DNS මොකද්ද computer select කරනවට පුළුවන් right ඊට පස්සේ මෙතනින් පුළුවන් get windows feature කියන command එක. දැන් එතකොට නිකන් අපි ඉගෙන ගන්නව නෙවෙයි. අපි වෙන තව PowerShell එකක් කරන් ඔයාලට මේ තියෙන බෙස්ම ක්‍රම කියන්නේ මේ world standard එකක් මේ පුරුදු කරන්න හදන්නේ. දැන් මෙතන ගිහලා ගන්නවා get windows feature මෙන්න මේක. මම මේක ගහලා enter කරපුවා මේක ඇතුළේ තියෙන ඔක්කොම features ටික වල list down වෙනවා මේ. එතකොට ඔයා ඉස්සර දැන් කවුරු හරි කියනවා මේ PowerShell මේක අමාරුයි කියලා නැහැ. get windows feature මොකද්ද minus computer name එක මොකද්ද name එකයි ඔයාලට පේන්නන්නේ. තේරෙනවද? right ඒ විදිහට මේ වගේ complete guide එකක් තමයි යන්නේ. ඒතරට වරදින්නේ නැහැ කොහෙද දරුවෝ. අපි අර කරන දේවල් වලින් සමහර දේවල් තියෙන අපි කොහොමද අපිට වෙනම ප්‍රැක්ටිකල් කරන්න ඕන. ඊට අමතරව ගත්තොත් මේ වගේ lab environment එකකදී වරදින්න තියෙන අවස්ථා අඩුයි. හැබැයි අතනදී අපි කතා කරොත් මට දැන් මම ක්ලාස් එකේදී පෙන්වන විදිහක් තියෙනවානේ. අපි ක්ලාස් එකේ පෙන්වන්නේ මෙතන මේ VM එකට ගිහින් මෙතන තමයි අපි ගොඩක් වෙලාට දාන්නේ. right එතකොට මේකට වඩා ඇඩ්වාන්ස් ලෙවල් එකකට අපිට අතනින් ඉගෙන ගැනීම හැකියාවක් තියෙන. එහෙම කියලා ගැටලුවක් කරගන්න එපා. අපිට ඒක බයා කරගන්න අමාරු නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන් මෙතනින් එක කන්ටිනියු කරන්න පුළුවන්. අර එකම දේ තියෙන්නේ අපි ඒකෙන් කිසිම ලාභයක් අපිට කිසිම දෙයක් නැහැ. ඒකේ තියෙන කොස්ට් එකට වඩා 100,000ක් බෙනිෆිට් එකක් ගන්න පුළුවන්. මේ පුංචි ලැබ් එකක් නේ. අපි තුමු ලැබ්ස් 10ක් තුනත් ඒ ලැබ්ස් 10 ඊට වඩා ගොඩක් වෙනස් වෙන දරුවෝ. හරි? හරි. එතකොට මම ඒකයි කිව්වේ මේක වැඩ කරන්නේ මෙන්න මේ විදිහට කියලා. right එතකොට ඕගොල්ලෝ ඒ lab එක complete කරාම lab එකෙන් හම්බ වෙනවා ඔයාලට ඒක අපිට ඒගොල්ලෝ කියනවා කොච්චර ප්‍රමාණයක් මේක percentage එකක් successfully run කරාද කියන එක. එතකොට ඒකේ percentage එකත් එක්ක අපිට කියනවා 80%ක් නම් අපිට කියනවා lab එක මෙච්චර ප්‍රමාණයක් කරලා තියෙන. එතකොට අපි වෙනම certificate එකක් දෙනවා. මේ blue color එකෙන් හම්බෙන certificate එක has successfully completed following the Microsoft official course on demand එකේ මෙන්න මේ course එක successfully complete කරයි කියලා. ඊට පස්සේ අපි හම්බ වෙනවා partner certificate එකක්. මේක directly හම්බෙන්නේ Microsoft අපේ partner learning එක හරහා මේක හම්බෙන්නේ මේ course එක complete කරයි කියලා. හරි. ඒතරාට මෙතන courses module දෙකක් complete කරනවානේ. ඒ දෙකට දෙකක් පාඩමනේ EZ 800 එකට එකයි 801 එකට එකයි දෙකක්. අතනත් එහෙමයි 800 එකට එකයි 801 එකට එකයි දෙකක් ඔයාලට හම්බ වෙනවා. හරි. දැනට බලරුවෝ දැනට 800 එකයි 801 එකයි labs නැහැ. ඒ lab එක නෝඩ පාවිච්චි කරන්නේ WS001 එකේ lab එක. හරි. ඒකයි මේක ඇද ඕන extension ටික විතරක් මම additional දෙපැත්තට add කරලා තියෙනවා. ඒතරාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ lab එක continue කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. ඒතර මේකත් එහෙම මේ තව certificate එක. ඊට අමතරව පුතේ ඔයගොල්ලෝ total course එක complete කරයි කියලා අපේ next gen campus එකෙන් අපි දෙන certificate එක මේක diploma නෙමෙයි certificate එකක්. ඔයාලට හම්බ වෙනවා certificate. තමයි මොකද්ද Microsoft certified administrator hybrid administrator associate කියන certificate එක ඔයාලට හම්බ වෙනවා. ඒතරාට ඔක්කොම certificate 2යි 4යි 5ක් අපේ ආයතනයේ උගලන්ට හම්බ වෙනවා. මේක common certificate එක අපේ ආයතනයේ කරයි කියලා අපේ certificate එකක් අනිත් දෙකම හම්බ වෙන්නේ Microsoft එක හරහා එන certificate එකක්. ඔයගොල්ලෝ course එක කරලා සාමාන්‍යයෙන් complete කරලා සද්දයක් තුනක් කරලා. ඊට අමතරව ඔයගලන්ට මේ වගේම certificate එකක් හම්බ වෙනවා. ඔයගොල්ලෝ online exam කරා. මේක අපේ කිසිම interference එකක් නැහැ. අපේ සම්බන්ධයක් නැතුව ඔයගොල්ලෝ කරන දෙකක්.
ඒකෙදි වෙන්නේ දරුවෝ ඔයගොල්ලෝ $40 ලක්ෂයක් මේක කරාට පස්සේ එවලම රිසර්ච් ඇවිල්ලා ඔයාලට මේක කන්ටිනියු කරන්න පුළුවන්. නේ? එතකොට ඔයාලට සර්ටිෆිකේට් එක කරපු ගමන් ඔයාලට අනිත් පැත්තට සර්ටිෆිකේට් එකක් හම්බෙන. ඒක හම්බෙන්නේ කෙලින්ම Microsoft එකේ. මේ දෙක මේ ටිකත් එක්ක වැදගත් වෙනවා. ඒක ගොඩක්ම ලොකු වෙනවා. මොකද ඒක තමයි ඔයා ජොබ් එක කියලා කියන්නේ මම මෙන්න මේ ටික මම කරනවා කියලා. right? right. ඊට පස්සේ අපි ඔයගලන්ට මෙතන දැන් දාලා තිනවා මේ Azure Pass subscription එකක් කොහොමද මේකට අපි ඔයාලට subscription එකක් දෙනවා. right? course එක පුරාවටම අපි ඔයගලන්ට subscription එකක් හදනවා මේ trial subscription එකක්. එතන මේ මාස 4ට ඔයාලා subscriptions 4ක් වාට අපෙන් හම්බ වෙනවා. Azure පාවිච්චි කරනවා. මම ඔයගලන්ට කිව්වා Azure පාවිච්චි කරනකොට consumption base යන්නේ කියලා. consumption base කියලා කියන්නේ පාවිච්චි කරනකොට අපි ගෙවන්න ඕනේ. ඒතර Azure එකෙන් අපිට නිකන් හම්බෙන්නේ නැහැ. ඒකට students ලාට හම්බ වෙනවා Azure Pass එකක්. ඒක එක පාස් එකක් මාසයක් වැලිඩ්. ඒක ඔයාලට passes 4ක් හම්බ වෙනවා. එතකොට ඒ modules කරනකොට ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. මේ module එක කරනකොට අපි Azure Defender, Azure Sentinel, Azure Security Services ඔය ටික manage කරනකොට ඔන්න ඔයාලට නදාලා ගන්න පුළුවන්. තේරෙනවද? right. එතකොට මේ දේවල් ටික තමයි මම generally ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න හිටියේ. ඉතින් ඒ වගේම මම lab එකේ නැත්නම් ඔයගලන්ට explain කරලා labs කොහොමද වැඩ කරන්නේ කියන එක, certification track එක, මේ දේවල්. ඉතින් class එක 100% practical යන්නේ. theory මොකුත් නැහැ. first day අද විතරයි theory මොන හරි දෙයක් කරනවා නම් අපි කතා කරනවා. මොකද අද විතරයි කතා කරන දෙයක් තියෙන්නේ. එතනින් පස්සේ අපි continuouslyම practical base තමයි continue කරන්නේ. ඉතින් ඔයගලන්ට ගොඩක් homework තියෙනවා. lab එකක් කරලා ඉතින් lab එකේ දැන් අපි කරද්දී වගේ next time finish වෙන්නේ නැහැ ඔයගලන් කරනකොට. ඒකේ firewall තියෙන්න පුළුවන්. එක තව issues තියෙන්න පුළුවන්. මේ හැම දෙයක එකම ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් හැබැයි අපි මෙතන environment එක test කරලා දෙමු. දැන් මගේ අවුරුදු 13ක විතර experience එකක්. මේ ටික ගත්තට පස්සේ වැරදින්න පුළුවන්. ඕන තරම් මේ install කරද්දී සමහරකට errors එනවා. errors ටික පැයෙන් දෙකකින් අපිට හදා ගන්න බෑ. එයාට මම කරන ලේසිම වැඩේ තමයි snapshot එක reverse කරලා ආපහු install කරන එක. ලේසියි. troubleshoot කරනකොට වඩා මට ඒ වෙලාවේ environment වලට අපිට reverse කරන්න බෑ. environment වල අපිට troubleshoot කරන්න ඕනේ. ඒ වගේ අවස්ථා අපිට ඕන තරම් එනවා. right? right. එහෙනම් මම generally හිතනවා ඔයගලන් ලොකු knowledge එකක් ලොකු idea එකක් ගන්න නැති කියලා මේ course එක සහ මේ course එක කොහොමද වෙන්නේ ඔය කියන දේවල් ටිකයි. ඉතින් මම මේ PDF ටික ඔයගලත් එක්ක share කරන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේකෙන් පස්සේ අපි ඔයගලන්ගේ මේකේ paid group එකක් හදනවා. pay කරපු කට්ටිය ඔක්කොම එකතු කරලා ඒ group එකට මේ resources ටික ඔක්කොම අපි share කරනවා. ඒ වගේම Azure passes වලට ඕන නම් ටික, certificates වලට ඕන නම් ටික සහ අපි accounts හදන Teams account එක හරහා විතර අපි කරන්නේ. next week එකෙන් පස්සේ ඔයගලන්ට join වෙන්න බෑ. ඔයගලන්ගේ personal IDs වලින් අපේ campus එකෙම හදලා දෙන ඔයගලන්ට Teams ID එකක්. ඒ ID එක තමයි දෙකෙන් manage වෙන්නේ, continue කරන්නේ. ඉතින් මම හිතනවා generally මේ course එක කොච්චර deeply අපි කතා කරනවද? මේ course එක තියෙන වටිනාකම මොකද්ද? ඉතින් හැමදේම ඔයගලන් idea එකක් ගන්න දෙ කියලා. ඒ වගේම දරුවෝ ඉස්සරහට යන job market එකේ මේක තමයි ජනවාරියෙන් පස්සේ යන ඩිමාන්ඩ්ම course එක. කවද normal වාට domain එක පුළුවන්. වාට server admin course වා කරලා තිනවා. එහෙම කිව්වට ඊට වඩා 100ක් ගොඩක් valid වෙයි. ඔයා මේ hybrid course එක කරලා ගියාම. ඒ වගේම මෙතනින් පස්සේ තියෙන role based certification කරලා ගියාම. right?